මම කතා කරන්න බලාපොරොත්තු වන්නේ අප විද්‍යාගාරය තුළ භෞතික වශයෙන් පරිපථයක් සාදා ගන්නවා වෙනුවට පරිගණකය තුළ අපිට පරිපථයක් සකසා එය සමාකරණය කර ගැනීමේ පිළිබඳව මෙහිදී මම මල්ටි සිම් කියන මෘදුකාංගය භාවිතා කරනවා. ඔබට අන්තර්ජාල පහසුකම් අවශ්‍යයි මේ සඳහා අපි කිසිම මෘදුකාංගයක් අපි පරිගණකයට බාගත කරන්නේ නැහැ. නමුත් අපි ඔන්ලයින් අන්තර්ජාල පහසුකම හරහා අපි මේ පරිපථ සකසා මේවා ක්‍රියා කරන විදිය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නයි අද යන්නේ. ලින්ක් එක Multisim Live Online Circuit Simulator පරිපථ සමාකරණය. ඔබට මෙහිදී පුළුවන් මේක අපිට නොමිලේම අපිට පුළුවන් සර්කිට් සිමියුලේෂන් කරලා බලන්න. හැබැයි මේ සඳහා ඔබට අන්තර්ජාල පහසුකම අවශ්‍යයි. අපි මේ අන්තර්ජාලය වෙබ් බ්‍රවුසර් එක ඔස්සේ තමයි අපි මේ සර්කිට් එක සාදා එය අප ක්‍රියා කරන විදිය ගැන අවබෝධයක් ගැනීමට යන්නේ. මේ විදියට sign up for free නැමැති ලින්ක් එකෙන් අපිට පුළුවන් එහිදී ඔබ මේ ෆෝරමය පුරවා ඔබට account එකක් සාදා ගන්න පුළුවන්. ඇත්තටම National Instrument කියන research automation computer vision machine vision පැත්තට මෘදුකාංග සහ hardware component සාධන manufacturer කෙනෙක් ඔවුන්ගේ එක මෘදුකාංගයක් තමයි මේ multi-sim circuit simulation software මෘදුකාංගය සර්ච් කරලා ඒ සඳහා ඔබට තව නොයෙකුත් තොරතුරු ලබා ගන්න පුළුවන්. multi-sim පිළිබඳව ඔබට විශේෂයෙන් තොරතුරු අවශ්‍ය නම් ඔබට multi-sim wiki යනුවෙන් සර්ච් කළොත් ඔබට තවදුරටත් මේ සඳහා කොහොමද multisim මේ පරිපථ සමාකරණය පිළීමට අපි හැම කොම්පෝනන්ට් එකක්ම ඉලෙක්ට්‍රොනික උපාංගයකම ක්‍රියාකාරීත්වය සමීකරණ ආකාරයෙන් යොදාගෙන ඒවායේ ක්‍රියාකාරීත්වය අපි ප්‍රෝග්‍රෑම් එකක් හරහා ලියලා මේ විදිහට අපිට එය ඇත්තටම ක්‍රියා කරන විදිහටම අපිට ලබා දෙන්න ඒ ප්‍රෝග්‍රෑම් හරහා හැකියාව තියෙනවා. ඊට අමතරව මෙහිදී අපි විශේෂයෙන් පාවිච්චි කරන්නේ කැලිෆෝනියා බර්ක්ලි යුනිවර්සිටි එකේ ස්පයිස් කියන ඒ කියන්නේ simulation program with integrated circuits emphasis. ගොඩක් circuit simulation softwares පාවිච්චි කරන එක open source circuit simulation software එක ඒ මෘදුකාංග පාවිච්චි කරලා තමයි මේ බොහෝ පරිපථ සමාකරණ මෘදුකාංග නිපද වෙලා තියෙන්නේ. හදාගත්තු account එකේ ගියාට පසුව ඔබට පුළුවන් create circuit කියන link එක ක්ලික් කරන්න. මේ තියෙන්නේ හරියට breadboard එකක් වැනි ප්‍රදේශය. මේ තුලට අපිට ඉලෙක්ට්‍රොනික උපාංග ඇද වයර් මගින් සම්බන්ධ කර ඒ අදාළ ක්‍රියාකාරීත්වයන් ගැන පහදා ගැනීමට හැකියාව තියෙනවා. අපි ඉන්නේ දැන් schematic කියන තලයේ. එතකොට මෙහිදී ඔබට දකින්න පුළුවන් ඔබගේ වම් අත පැත්තෙන් විවිධාකාර probes තියෙනවා. voltage probe, current probe මේවා මගින් අපිට පුළුවන් ඒක එහි යම්කිසි circuit එකක යම්කිසි උපාංගයක් හරහා තියෙන වෝල්ටීයතාවය ඒ හරහා තුලින් ගලා යන current එක මැනීමේ හැකියාව සහ අපිට හරියට කැතෝඩ් රේ ඔසිලොස්කෝප් එකක් හරහා මේ විශ්ලේෂණය කිරීමට හැකියාව මේ මගින් අපිට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔබ දකිනවා ඇති connectors වගේ ground connect එක සහ positive connections අපිට මෙතනින් මේ menu වලින් ලබා ගැනීමට පුළුවන්. passive components ඊට අමතරව operational amplifiers වගේ circuits මෙතනින් අපිට ගන්න පුළුවන්. diode Zener diode light emitting diodes වගේ උපාංග මෙතන තියෙනවා. transistor field effect transistor සහ junction bipolar junction transistors මෙතනින් අපිට ලබා ගන්න පුළුවන්. switches වර්ග තියෙනවා. මෙතනින් කැමති විදියට ඊට පස්සේ digital and or NAND ඒ වගේ logic IC logic gate සම්බන්ධ තාර්කික ద్వාර සම්බන්ධ පරිපථ අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්.
පළමුව මම මෙහිදී ඔබට ඉදිරිපත් කරන්නම් කොහොමද wave rectification ධාරා ඍජුකරණයක් ගැන කොහොමද අපිට මෙම සමාකරණය යොදා ගන්න පුළුවන් කියලා. එහිදී ඔබ දන්නවා ඔබ ධාරා ඍජුකරණයක් කිරීමට අවශ්‍ය නම් ඔබට ඩයෝඩ් එකක් අවශ්‍ය වෙනවා. අපි පළමුව ඩයෝඩ් එකක් ගමු. ඔබ මේ ආකාරයට ඩයෝඩය තෝරා ඔබට පුළුවන් මේ බ්‍රෙඩ් බෝඩ් එක වැනි කොටසට උඩ ක්ලික් කිරීමෙන් එය මතට එනවා. මෙහිදී ඔබට තවත් ඩයෝඩයක් අවශ්‍ය නම් මෙම කොපි කියන කොටසෙන් පුළුවන් අපිට ඒ ඩුප්ලිකේට් කරගන්න මේ ආදී විෂය. අවශ්‍ය නැත්නම් ඒ ඩිලීට් කරන්න පුළුවන්. ඔබට එය කරකවා ගැනීමට අවශ්‍ය නම් මෙම කරකවන්න බටන් එක ප්‍රෙස් කිරීමෙන් අපිට කරකවලා අපිට අවශ්‍ය පැත්තට මෙය සවි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔබ මෙම උපාංගය සිලෙක්ට් කරාට පස්සේ මෙතනින් අපිට පුළුවන් එහි ස්පෙસિෆිකේෂන්ස් ඒ ඔබ තෝරාගත් උපාංගයට සතු ස්පෙસિෆිකේෂන්ස් මොනවද කියලා බලා ගන්න සහ අවශ්‍ය නම් අවශ්‍ය කොටස් අවශ්‍ය පැරාමීටර්ස් අපිට වෙනස් කිරීමට හැකියාව තියෙනවා. ඊට අමතරව දැන් තවදුරටත් අපිට ඕන AC වෝල්ටේජ් සෝස් එකක් අපිට අවශ්‍යයි. එහෙමනම් මම මෙතනින් සෝස් කියන උපාංග තියෙන කොටසට ගොස් මම මෙතන AC වෝල්ටේජ් සෝස් එකක් තෝරගන්නවා. දැන් මම මෙතන මාගේ schematic view එකට ගන්නවා. එහිදී එය 1 volt 1 kilohertz නමින් යුතු AC වෝල්ටේජ් සයිනාකාර වෝල්ටේජ් එකක් ලබා දෙන්න සූදානම් වෙමින් තියෙන්නේ. එය ඔබට වෙනස් කිරීමට අවශ්‍ය නම් එය මත ඩබල් ක්ලික් හෝ එක්කෝ මෙතන settings වලට ගිහිල්ලා පුළුවන්. මෙහිදී මම peak voltage එක 6 volt විතර තියා ගන්නවා. frequency එක මම 50 Hz විතර තියා ගන්නවා. ඉන්නතරව මට පුළුවන් දැන් ඔබට පේනවා ඇති මම වෙනස් කරපු උපාංග parameters මෙහි සඳහන් කර parameters එය මෙතන අපට දක්නට ලැබෙනවා. දැන් මෙය peak voltage එක 6 volt to 50 Hz සයිනාකාර AC voltage එකක් ලබා දීමට සූදානම් වෙච්ච Java සැපයුමක් විදිහට ක්‍රියා කරනවා. ඉන් අනතුරුව මට මේ ප්‍රතිරෝධයක් හරහා ගමන් කොට පරිපථය සම්පූර්ණ කිරීමට අවශ්‍යයි. එහිදී මා ලබා ගන්නම් රෙසිස්ටරයක් මගේ schematic view එකට අරගෙන ඒ අවශ්‍ය පරිදි සකසා ගන්නවා. මෙහිදී 1 kilo ohm රෙසිස්ටරයක් තියෙන්නේ. ඔබට මෙහි settings වලට ගොස් අපිට පුළුවන් මෙය වෙනස් කරන්න ඕම් අගය මම මෙහිදී 10 kilo ohm රෙසිස්ටරයක් භාවිතා කරනවා. දැන් මා සතුව අවශ්‍ය උපාංග තියෙනවා. එසේනම් මම දැන් මෙය වයර් මගින් සම්බන්ධ කරනවා. ඔබ ඒ අදාළ කොම්පෝනන්ට් එකේ අදාළ කොටසට උපාංගය මතට මවුස් පොයින්ට් එක ගෙනිච්චාම ඔබ දකිනවා ඇති මේ ආකාරයට මවුස් පොයින්ට් එක වෙනස් වෙනවා. එය දැන් සූදානම් අවශ්‍ය පොයින්ට්ස් දෙකක් කනෙක්ට් කරන්න. එතන ක්ලික් කර ඔබට පුළුවන් එය ඇදගෙන ගොස් අවශ්‍ය තැන නැවතත් ක්ලික් කරන්න. එතකොට එම සම්බන්ධය ගොඩ නැගෙනවා. මේ වගේම දැන් මම මෙතනට සම්බන්ධයක් ඇති කර ගන්නවා. ඒ වගේම මෙතනින් මම මෙතනට සම්බන්ධයක් ඇති කර ගන්නවා. තව එකක් මගේ රෙෆරන්ස් වෝල්ටේජ් එකක් සර්කිට් එකක රෙෆරන්ස් වෝල්ටේජ් එකක් අවශ්‍යයි. එමනම් භූගත ග්‍රවුන්ඩ් රෙෆරන්ස් වෝල්ටේජ් එක මා මෙතනට සවි කරගෙන එයත් මම අදාළ තැනට සම්බන්ධ කරගන්න. දැන් ඔබ දකිනවා ඇති මගේ පරිපථය සම්පූර්ණයි. ඩියෝඩයක් යොදාගත්තා. රෙසිස්ටරයක් බාහිර ප්‍රතිරෝධයක් තියෙනවා. AC වෝල්ටේජ් සෝස් එකක් තියෙනවා. භූගත කරලා රෙෆරන්ස් වෝල්ටේජ් එක හදාගෙන තියෙන්නේ. මට දැන් AC වෝල්ටේජ් සෝස් එකෙන් එන වෝල්ටේජ් එකේ වෙනස් වීම කාලය සමග වෙනස් වීමත් සමගම ඩයෝඩ් එකෙන් පසුව ලැබෙන ඒ කියන්නේ මේ රෙසිස්ටරයේ දෙප්කලවරින් ලැබෙන වෝල්ටීයතාවයත් මට ග්‍රැෆිකලි දැක ගන්න පුළුවන් නම් මට මේ ධාරා ඍජුකරණය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා. එසේනම් මම එයට probes ගන්නවා. වෝල්ටේජ් එකයි මම අනින්න යන්නේ. මම
මෙතනට probe එකක් තියෙනවා. එහිදී මට ලැබෙන්නේ මේ AC source එකෙන් diode එකට කලින් තියෙන AC source එකේ voltage එකේ වෙනස් වීම ගැන මට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. තව මම probe එකක් රැගෙන ගොස් diode එකෙන් පිටිපසුව මම ඒ කියන්නේ resistor එකේ resistor එක මත මට යොදා ගන්න පුළුවන්. ඔබ දකින්න ඇති මෙහි පළවෙනි probe එක මෙතන මා යොදාගත්තේ කොළ පාට වර්ණයෙන් යුක්තයි, දෙවෙනි එක නිල් පාට වර්ණයෙන් යුක්තයි. එතකොට මගේ graphs වලත් ඒ වර්ණයන්ට අදාළ graphs මට දැකිය හැකියි. නිල් පාටින් පෙන්වන්නේ ඩයෝඩයෙන් පසු මා බලාපොරොත්තු වෙනවා ඍජුකරණය වෙච්ච අන්ත තරංග ඍජුකරණයක්. ඒ වගේම කොළ පාට වක්‍රයෙන් මා බලාපොරොත්තු වෙනවා AC source එකේ voltage එක වෙනස් වීම. දැන් ඔබ මේ සකසා අවසාන නම් ඔබට පේනවා මෙතන simulate සමාකරණය කිරීමට ඔබට මෙම බටන් එක ප්‍රෙස් කිරීමෙන් පුළුවන්. ඔබට පේනවා ඇති දැන් මෙය ක්‍රියා කරනවා. මෙය හැබැයි මේ ආකාරයට මා දැකීමෙන් මට ලැබෙන අවබෝධයට වැඩිය මම graph කියන බටන් එකට ප්‍රෙස් කරනවා. දැන් ඔබට පේනවා ඇති වක්‍ර දෙකක් කොළ පාට සහ නිල් පාට. හැබැයි මේ මනාව දැක ගැනීමට මා මේ trigger modes වලට අපිට යත හැකියි. එතකොට මෙහිදී ඔබට පේනවා ඇති මගේ y අක්ෂය තරමක් මදි. y අක්ෂය විශේෂයෙන්ම ඔබ දන්නවා ධන 6ක peak වෝල්ටීයතාවයක් තිබ්බා මගේ AC source එකේ. ඒ නිසා මට පුළුවන් මෙහි properties වෙනස් කරන්න. minimum එක මා ඍණ 6 වෝල්ට් වලටත් maximum එක මා ධන 6 වෝල්ටීයතාවයක් දක්වා ගෙන යනවා. ඔබගේ mouse point එකේ wheel එක එහා මෙහා කිරීමෙන් ඔබට මෙවැනි graph එකක් ලබා ගන්න පුළුවන්. මෙහි මොනවද අපි දකින්නේ බලමු. දැන් නිල් පාටට පෙනෙන්නේ අපගේ ඍජුකරණය වූ වෝල්ටීයතාවය සහ කොළ පාටින් පෙන්වන්නේ AC voltage supply එකෙන් ලබා දෙන AC තරංගයයි. හැබැයි ඔබ දකිනවා ඇති නිල් පාට තරංගයේ පසු නැඹුරු වන අවස්ථාවල් වල ධාරාවක් ප්‍රතිරෝධය හරහා ගමන් නොකරන බව, වෝල්ටීයතාවයක් නැති බව, වෝල්ටීයතාවය බිඳුවක් බවට පත් වෙනවා ප්‍රතිරෝධයේ දෙකලවර ජව සැපයුමේ ඍණ මේ තරංග කොටස ලැබෙනකොට ඩයෝඩය හරහා. ඒ වගේම ඔබ දකිනවා ඇති කොළ පාට සහ නිල් පාට peak values අතර යම්කිසි වෙනසක්. ඊට හේතුව අපි දන්නවා ඩයෝඩයක් පෙරනැඹුරු වීමේදී යම්කිසි විභව බැස්මක් තියෙනවා. සිලිකන් ඩයෝඩයක් නම් 0.7 වෝල්ට් පමණ වෙනසක් තියෙනවා. අපි බලමු දැන් peak අගය අපිට පේනවා 5.99 අපි peak අගය 6 වෝල්ට් පමණ දැම්මේ. මෙහි අපිට පෙන්වුම් කරනවා 5.99 වෝල්ටීයතාවයක් මේ ජව සැපයුමේ. අප peak අගය බැලුවොත් මෙම දියෝඩෙන් එළියට එන කොටසේ අපිට පේනවා 5.3ක. කියන්නේ ඔබ දකිනවා ඇති 0.7කට වෝල්ට් 0.7කට ආසන්න ප්‍රමාණයක වෝල්ටීයතාව වෙනසක්. එය ඩයෝඩය පෙරනැඹුරු වීමේදී ඩයෝඩයේ දෙකලවර විභව බැස්ම ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. අපිට මේ දෙකම ක්‍රියාකාරීත්වය මනාව හඳුනා ගන්න පුළුවන් මෙම විදියට එක කොටසක් අපේ ස්කෙමැටික් එක සහ දෙවෙනි කොටසේ graph එක තබා ගැනීමෙන්. ඉන් අනතුරු ඔබට පුළුවන් මෙම ඔබගේ මේකට ටයිටල් එකක් මාතෘකාවක් යොදන්න half wave rectification කියලා මම නම යොදනවා. ඊට අමතරව මේ කොටසෙන් අපිට පුළුවන් save කරලා දැන් අප බලමු full wave rectification පූර්ණ තරංග ඍජුකරණ පරිපථයක් සමාකරණය කරලා.
දැන් අපිට මේ සමාකරණය පෙනෙන්නේ ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් පූර්ණ තරංග ඍජුකරණයක ඩයෝඩ හතරෙන් පසුව භාර ප්‍රතිරෝධය හරහා පෙනෙන වෝල්ටීයතා වෙනසයි. එහිදී ඔබට පේනවා ඇති අවමගේ බිඳුවක් වන අතර එය උපරිමයක් කරා ගොස් නැවතත් බිඳුව කරා පැමිණෙනවා. මෙහිදී අපට තේරුම් ගත හැක්කේ මේ පූර්ණ තරංග ඍජුකරණයක් වී ඇති බවයි. තවදුරටත් මෙය අපිට සරල ධාරාවක් බවට පත් කර ගැනීමට අපිට පුළුවන් මෙයට කැපැසිටර්ස් පාවිච්චි කරන්න. අපි දැන් බලමු කැපැසිටර්ස් භාවිතා කිරීමෙන් කෙසේද මෙය තවදුරටත් මේ රැලිති ගතිය අවම කරගෙන සරල ධාරාවක් බවට පත් කරගන්නේ කෙසේද කියා. මෙහිදී මම කැපැසිටර්ස් දෙකක් යොදා ගනු ලැබුවා. හැබැයි ඒ එක් කැපැසිටර්ස් ස්විච්යක් හරහා මා ක්‍රියා කිරවීමට යොදාගෙන තියෙනවා. මෙහිදී පළවෙනි කැපැසිටර් එක 10 මයික්‍රෝෆැරඩ්ද දෙවෙනි කැපැසිටර් එක 1000 මයික්‍රෝෆැරඩ් ධාරිතාවකින් යුතු ධාරිත්‍රක භාවිතා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මෙහිදී මා සමාකරණය කිරීමේදී පළමුව 10 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එක අපි මේ භාර ප්‍රතිරෝධයට සමාන්තර ගත ලෙස සවිකර බලමු. එහි කොහොමද අවුට්පුට් එක වෙනස් වීම ගැන. ඉන්පසු අපි බලමු 1000 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකය සම්බන්ධ කරලා කෙසේද මේ අවුට්පුට් එකේ තියෙන රැලිති ගතිය වෙනස් වීම ගැන සලකා බලමු. දැන් මම 10යි මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එක ක්‍රියා කරනවා. අපිට පේනවා ඇති 4.47ක අපිට සරල ධාරාවක් ලැබෙනවා. තරමක රැලිති ගති ස්වභාවයක් පෙන්නුම් කරන ඔබට පේනවා ඇති. මෙම රැලිති ගති ස්වභාවයත් අවම කර ගැනීම සඳහා අපි දැන් 1000 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එක මේ මම නැවතත් 10 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එක සමාන්තරගත සවිකිරීම අයින් කරනවා. දැන් අපිට මේ පූර්ණ තරංග ඍජුකරණය ඩයෝඩ හතරෙන් හරහා ලැබෙන වෝල්ටීයතා වෙනස තමයි මේ නිරූපණය වන්නේ. දැන් මම 1000 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එක සම්බන්ධ කරනවා. දැන් මේදී ඔබට පේනවා ඇති ඉතාම හොඳ 10යි මයික්‍රෝෆැරඩ්ට සාපේක්ෂව ඉතාම හොඳ සරල ධාරාවක් 4.59ක් වන වෝල්ටීයතාවයකින් යුතුව. දැන් අපි බලමු ඩිජිටල් ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් සාදා එහි සිමියුලේෂන් එක. මෙහිදී ඔබට පෙනෙනවා ඇති මා සහ තාර්කික ద్వාරය භාවිතා කරා. එහි A සහ B නමින් ප්‍රධාන දෙකක් තියෙනවා. ඒ ප්‍රධාන දෙකට 0 වෝල්ට් සහ 5 වෝල්ට් දීම සඳහා මා වෝල්ටීයතා භාවිතා කරා ස්විච් හරහා. මෙම ස්විච් මට මාරු කිරීමෙන් එහි 5 වෝල්ට්
වෝල්ටීයතාවයකුත් 0 වෝල්ටීයතාවයකුත් මෙම AB ප්‍රධානවලට ලබා දීමට හැකියාව තියෙනවා. මෙහි ප්‍රතිධානය ඔස්සේ මා ආලෝක විමෝචන දියෝඩයක් රෙසිස්ටරයක් කරහා සවි කරගෙන තියෙනවා. අපිට එතන රෙසිස්ටරේ අගය පුළුවන් ඕම් 330ක් පමණ යොදා ගන්න. ඒ වගේම Java සැපයුමේ DC power supply එකේ 5 වෝල්ට් වෝල්ටීයතාවයක් ලබා දී තියෙනවා. දැන් මෙය අපට සමාකරණය කර බැලීමට හැකියි. දැන් අපිට පේනවා ඇත්තේ මෙම ප්‍රධානයන් දෙකම ground වී 0 වෝල්ටීයතාවයක් ලබා දී ඇති බවයි. එහිදී ආලෝක විමෝචන දියෝඩය නොදැල්වී තිබේ. දැන් මම ඒ ප්‍රධානයට 5 වෝල්ටීයතාවයක් ලබා දුන්නා. එනමුත් සහ ద్వාරී ක්‍රියාකාරීත්වය මනාව පැහැදිලි කරමින් LED ආලෝක විමෝචන දියෝඩය නොදැල්වී පවතිනවා. මම දැන් AB දෙකම 5 වෝල්ට් ලබා දෙනවා. දැන් අපිට පේනවා එය LED එක දැල්වෙන ආකාරය. එක ස්විචයක් 0 වෝල්ට් කරාම එක ප්‍රධානයක් 0 වෝල්ට් කරාම එය LED එකෙන් අපිට එය ඉන්ඩිකේට් කරගන්න පුළුවන්. 1 සහ 0 වශයෙන්. දැන් මම AB ප්‍රධානයන් දෙකට ක්ලොක් පල්ස් එකක් දෙන්න සූදානම් වෙනවා. ක්ලොක් පල්ස් එක අපිට පුළුවන් ෆ්‍රීකවන්සි එක වෙනස් කරගන්න. ෆ්‍රීකවන්සි එක 1 හර්ට්ස් වන අපි 2 හර්ට්ස් වන සිග්නල් එකක් සහ 1 හර්ට්ස් වන සිග්නල් එකක් භාවිතා කරමු. 1 හර්ට්ස් සිග්නල් එක 5 වෝල්ට් මැක්සිමම් වෝල්ටේජ් එකක් අපිට තියෙනවා මෙතන. එවැනිම තවත් වෝල්ටීයතා ක්ලොක් සිග්නල් ජෙනරේටර් එකක් භාවිතා කරනවා. එහි මා ෆ්‍රීකවන්සි එක 2 හර්ට්ස් විදියට සලකනවා. මැක්සිමම් වෝල්ටේජ් එක 5 වෝල්ට්. එහිදී A සහ B ප්‍රධානයන්ට එක බිඳුව ලැබෙන විට අවුට්පුට් එකේ වෙනස් වීම අපිට බලත හැකියි. තවදුරටත් මෙය හොඳින් බලා ගැනීම සඳහා මා ඩිජිටල් ප්‍රධානයන් කීපයක් පාවිච්චි කරමු. එතකොට ලා නිල් වර්ණයෙන් සහ තද නිල් වර්ණයෙන් ප්‍රධානයන්ට අනුරූප සිග්නල්ස් බලාගත හැකි අතර කොළ පාට වර්ණයෙන් අපිට ප්‍රතිධානය ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඔබගේ මවුස් පොයින්ට් එක හරහා මෙම ආකාරයට දක්ත ලබාගත හැකි තද නිල් වල 2 හර්ට්ස් සිග්නල් එකකුත් ලා නිල් පාටට අපි දුන්න ප්‍රධානය 1 හර්ට්ස් සිග්නල් එකකුත් ලබා දී තියෙනවා. ඊට අනුරූපව අපිට පේනවා ඇති කොළ පාටට ඒවයේ ප්‍රතිධානයන්. දැන් අපි බලමු RC සර්කිට් එකක ට්‍රාන්සියන්ට් රෙස්පොන්ස් එක.
මෙම පරිපථයෙන් ඔබට පෙනෙනවා මම 5 වෝල්ට් DC වෝල්ටීයතාවයක් RC සර්කිට් එකකට ලබා දී තියෙනවා. මෙහිදී ප්‍රතිරෝධය 1 කිලෝ ඕම් වන අතර කැපැසිටන්ස් එක ධාරිතාව 100 මයික්‍රෝෆැරඩ්. මෙහි RC ගුණිතය අපි ටයිම් කොන්ස්ටන්ට් එක කියා හඳුන්වනවා. 1 කිලෝ ඕම් වැඩි කිරීම CI මයික්‍රෝෆැරඩ්. එතකොට අපිට එනවා CI මිලිසෙකන්ඩ්ස් ප්‍රමාණයක ටයිම් කොන්ස්ටන්ට් එකක් RC. දැන් අපි මෙය සිමියුලේට් කරලා බලමු. මේ පරිපථයේ වෝල්ටීයතාවය සහ ධාරාව ගැන අවබෝධයක් ලබා ගැනීමට මම මෙතනට වෝල්ට් සහ ඇමීටර් කියන දෙකේම ප්‍රෝබ්ස් භාවිතා කර තිබෙනවා. දැන් මෙහි ට්‍රාන්සියන්ට් රෙස්පොන්ස් එක බලා ගැනීමට නම් අපි මෙතන ට්‍රාන්සියන්ට් මෙනු එකෙන් ට්‍රාන්සියන්ට් එක තෝරගන්න ඕන. එහිදී අපිට යම්කිසි සෙටින්ග්ස් ටිකක් හදා ගන්න ඕන. ස්ටාර්ටින් ටයිම් එක 0වත් මෙහිදී 10 -3 සෙකන්ඩ්ස් මිලිසෙකන්ඩ්ස් ප්‍රමාණයක කාලයක් තමයි රෙස්පොන්ස් එක යන්නේ. මේ වුණා මට 1 සෙකන්ඩ්ස් පමණ කාලයක් දක්වා වැඩි කර ගන්නවා. ඊට අමතරව ඉනිෂියල් කන්ඩිෂන්ස් user define විදියට භාවිතා කරනවා. අපි බලමු transient curve. මේ තියෙන්නේ අපේ අප සාදාගත් RC සර්කිට් එකේ transient response එක. මේදී තද කොළ පාටිරෙන් පෙන්වන්නේ වෝල්ටීයතාවය වෙනස් වීමයි. ආරම්භයේදී එය 0 වෝල්ට්, නමුත් කාලයත් සමගම එය සංතෘප්ත අවස්ථාව දක්වා එනවා. කැපැසිටර් එක දෙපස එය සම්පූර්ණ වෝල්ටීයතාවයම එනම් 5 වෝල්ටීයතාවය ලබා ගන්නවා. ඒ වගේම කඩඉරින් පෙන්වා තිබෙන්නේ ධාරාවයි. ආරම්භයේදී ධාරාවක් පොඩිම ධාරාව ගලා යාම පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් ධාරිත්‍රකයේ වෝල්ටීයතාව වැඩි වීමත් සමගම එහි තුලින් ගලා යන ධාරාව අඩු වී ආසන්නව ටයිම් කොන්ස්ටන්ට් 6කට පසුව එය බොහෝ දුරට බිඳුවට ආසන්න වෙලා තියෙනවා. පුළුවන් මෙහි රෙසිස්ටන්ස් සහ කැපැසිටන්ස් වල අගයන් වෙනස් කරමින් මේ RC සර්කිට් එක ක්‍රියාකාරීත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්න. දැන් මම මෙම Java සැපයුම සලදාරා Java සැපයුම අයින් කොට මම එතනට ක්ලොක් වෝල්ටේජ් එකක් ලබා දෙනවා. දැන් මෙහිදී මම ලබා දෙන්නේ ක්ලොක් සිග්නල් එකක්. අප දන්නවා 0.5 වෝල්ට් අතර 1 හර්ට්ස් ෆ්‍රීකවන්සි එකක් තියෙන ක්ලොක් සිග්නල් එකක් දැන් මේ පරිපථයට සම්බන්ධ කරලා තියෙනවා. මෙහිදී කැපැසිටර් එක චාර්ජින් සහ ඩිස්චාර්ජින් වීම පිළිබඳව අපිට මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. මේ තියෙන්නේ උඹට හොඳට පේනවා ඇති කොළ පාට ඉරෙන් පෙන්වන්නේ ප්‍රධානය වන වෝල්ටීයතාවය ක්ලොක් සිග්නල් එක. ඒම 5 වෝල්ට් අවස්ථාවේදී චාර්ජ් වී 0 වෝල්ටීයතාවයේදී ඩිස්චාර්ජ් වෙන බව අපිට හොඳට පේනවා. කාලයකක 1 සෙකන්ඩ් කාලයකදී මේ වගේ ට්‍රාන්සියන්ට් කර්ව් එකක් ගත හැකියි. අපිට තවදුරටත් ට්‍රාන්සියන්ට් කර්ව් එකේ ඔබට තවදුරටත් බලා ගන්න ඕන නම් අපි දැක්කා මෙහිදී ටයිම් කොන්ස්ටන්ට්ස් එක 100 මිලිසෙකන්ඩ්ස් වන අතර 500 මිලිසෙකන්ඩ් ටයිම් කොන්ස්ටන්ට් 5ත් 6ත් අතරදී
පළමුවෙන් මා පෙන්නපු සමාකරණයේදී charge උපරිම charge වීමක් සිදු වෙනවා කැපැසිටර් එකේ. ඒ අනුව ඔබට පේනවා ඇති මෙහිදී 500 මිලිසෙකන්ඩ් වලදී උපරිමයකට ලං වෙලා තියෙනවා නිල් පාට කර්ව් එකෙන් කැපැසිටර් එකේ වෝල්ටීයතාවය. ඉන්පසු එය ඩිස්චාර්ජ් වෙනවා. තවදුරටත් මෙම ට්‍රාන්සියන්ට් කර්ව් එක මීට වඩා වැඩි කාලයකට ලබා ගැනීමට මා 10 seconds පාවිච්චි කරනවා. මෙහිදී ඔබට අපිට සයිකල් 10ම බලා ගැනීමට හැකියාව තියෙනවා. charging සහ discharging වෙන විදිය කැපැසිටර්. ඉතින් මේ ආකාරයට අපිට මේ සමාකරණය ඉතා හොඳින් යොදා ගන්න පුළුවන් මෙම සර්කිට්ස් වල ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට. දැන් මම ඔබට පෙන්වන්න යන්නේ RC සර්කිට් එක frequency response එක. එහිදී මම AC source එකක් පාවිච්චි කරනවා සයින් ආකාර සිග්නල් එකක් දෙන. ඒ මූලාරම්භයේදී 1 වෝල්ට් 1 කිලෝහර්ට්ස් ලෙස නම් කරත් අපි frequency response එකේදී 0 frequency ඉඳන් 1 megahertz 10 megahertz වගේ ලොකු frequency පරාසයක මෙම output එක වෝල්ටීයතාවයන් කොහොමද වෙනස් වෙන්නේ කියා සොයා බලමු. එහිදී මා මෙතන AC sweep යනුවෙන් මෙනු එක තෝරගන්නවා. එහිදී මට stop frequency එක initially 10 GHz විතර ප්‍රමාණයක් තියෙන්නේ. එය මම 1 MHz විතර ප්‍රමාණයක් දක්වා ගෙනියනවා. එක වැඩි කිරීම 10 වෙනි බලය දක්වා. එතකොට 1 MHz කාලයක් දක්වා මට පෙන්නුම් කරනවා. වෝල්ටීයතාවය මා මැනගන්නවා. මේ අපිට පෙන්වන්නේ තද කොළ පාට වර්ණයෙන් ට්‍රාන්සියන්ට් කර්ව් එකයි. මෙහි තවදුරටත් අපිට x සහ y අක්ෂ සාදා ගැනීමට පුළුවන් අපිට අවශ්‍ය පරිදි. මෙහිදී vertical scale එක මම decibel scale එකට භාවිතා කරනවා. දැන් මට පුළුවන් මේවායේ frequency මේ capacitance සහ resistance අගයන් වෙනස් කරමින් මට මෙය අවබෝධ කර ගැනීමට. ඔබට මෙහි capacitance අගය සහ ප්‍රතිරෝධ අගය වෙනස් කරමින් මේ තියෙන frequency start frequency 1 Hz වල ඉඳන් 1 MHz වෙනකන් frequency range එකක් ගැන මා සොයා බලනවා. decibel scale එකත් අපිට ගත හැකි මෙය නිරූපණය කරගන්න. මෙමගින් ඔබට කෙසේද මේ සර්කිට් එකක පරිපථයක frequency වෙනස් වීම හරහා අපිට එළියට ගන්න පුළුවන්. අපිට ප්‍රදානය වෙන output එක මොන වගේ gain එකක් තියෙනවද, decay වෙලාද, attenuate වෙලාද යන්න අවබෝධ කරගන්න පුළුවන්. frequency එකේ මොන range එකක් අපිට භාවිත කර හැකිද අපේ අවශ්‍යතාවය අනුව කියලා හොඳින් සමාකරණය කළ බලමින් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.